හරි මේ තියෙන 2020 ජූලි. ඒතර ඒකේ 10 වෙනි ප්‍රශ්නේ B කොටස. ටිකක් ලොකු ප්‍රශ්නයක් වගේ පේනවා. නමුත් හරිම සරලයි. හරිම සරලයි. අපි ඔක්කොම දේවල් ටික මේකේ දන්නවා. ලකුණු 10ක් දීලා තියෙනවා. හරි. බලන්න කොහොමද මේක කරන්න කියලා. ඔයගොල්ලෝ බලලා තියෙනවා. නමුත් නොබලපු දරුවොත් ඇති. මොකද කියන්නේ සීමා සහිත ෆෙදර් සමාගම කොට්ට නිෂ්පාදනය කර විකිණීමේදී සිටිනවා. නාමාදිලේ කොට්ට වර්ගයක් හඳුන්වා දීමට එම නව නිෂ්පාදනය සමග අලෙවි කරන ප්‍රයත්නයක් දියත් කිරීම පිළිබඳ ඇගීමට ලක් කරමින් සිටිනවා. ඒතර ඒකම වගෝ දිහා බලන්න ඕනේ. අලෙවි කරන ප්‍රයත්නයක් තියෙන අඩු පිරිවැයක්, ඒ කියන්නේ ලෝ බජට් එකක් හයි බජට් එකට යනවා. එතකොට අලෙවි කරන උපදේශක විසින් සපයන තොරතුරු මත පදනම පහත් සඳහන් විකල්ප අඩු පිරිවැය සහ වැඩි පිරිවැය කියලා ඔප්ෂන්ස් දෙකක් ඒ අය සතුව තියෙනවා. එතකොට ඔයගොල්ලන් මේ ගානේදී මෙතන පැහැදිලිවම මේ අවස්ථා දෙක හඳුනා ගන්න වෙනවා. මෙන්න මෙතනින් දෙපැත්තට මේක බෙදෙනවා. හරි? මේක දෙපැත්තට බෙදිලා තමයි යන්නේ. අඩු පිරිවැය එක අවස්ථාවක්, වැඩි පිරිවැය තව අවස්ථාවක්. එතකොට අඩු පිරිවැය කියන ඔප්ෂන් එකෙන් යනකොට ඉල්ලුම කියන එක ඉහළ මධ්‍යම පහළ, ඊළඟ අවස්ථාවේ ඒ වගේ සම්භාවිතාව වෙනස් වෙනවා. ඒකයි නිල් පාට ලයින් එකෙන් වම් පැත්තේ සම්භාවිතාව වෙනමත්, දකුණු පැත්තේ සම්භාවිතාව වෙනමත් තියෙන්නේ. අපේක්ෂිත විකුණුම් වෙනස් වෙනවා. හැබැයි ඒකකයක විකුණුම් මිල කියන එක වෙනස් වෙන්නේ නැතිව තියෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේදී ඒකත් වෙනස් වෙලා තියෙනවා. සමහර අවස්ථාවල ඒක වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඒක මේ වෙලාවේදී වෙනස් වෙලා තියෙනවා. හරි දැන් අපි කලින් ගානේ දැක්කේ සංගරාවට තියෙන ඉල්ලුම සංගරාවේ පිරිවැය කොහොම වෙනස් වුණත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වුණත් විකුණුම් මිල රුපියල් 400 නේද තිබුණේ. විකුණුම් මිල 400යි. සංගරාවේ මිල තියෙනවා. මේකෙදී ඒක වෙනස් වෙලා. ඉතින් දෙන උත්තරය අනුව තමයි යන්නේ. භාවිතා කරලා බලන අලෙවි කරන ප්‍රයත්නයේ මත පදනම් ඉහත පෙන්වා ඇති පරිදි විවිධ ඉල්ලුම් මට්ටම් සඳහා විකුණුම් මිලද වෙනස් වේ. බලන්න ඒකත් කියලා තියෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ විකුණුම් මිල ඔප්ෂන්ස් අනුව වෙනස් වෙන්නේ නැහැ කියලා. වෙනස් වෙන බව එයයි විශේෂයෙන් කියලාත් තියෙනවා, ලියලාත් තියෙනවා. ඊට පස්සේ තියෙනවා නිෂ්පාදනයේ විචල්්‍ය පිරිවැය ඒකකයට රුපියල් 1150යි. ඒක අපිට දායකත්වයට ඕන වෙනවා. අඩු පිරිවැය තත්ත්වයටදී අලෙවි කරන ප්‍රයත්නයේ මිලියන 5.8ක පිරිවැයක් තියෙනවා. වැඩි එකේදී මිලියන 14.5ක. ඒතර වැඩි බජට් එක නම් වැඩි වෙන්න එපානේ. ඔබ විසින් කළ යුතු දෑ මොනවද කරන්න වෙන්නේ? සීමා සහිත ෆෙදර් සමාගම විසින් ආරම්භ භාවිතා කළ අලෙවි කරන ප්‍රයත්නයේ කුමක්ද යන්න තක්සේරු කරන්න. ගණනය කිරීම වලින් උත්තරය සනාථ කරන්න කියලා තියෙනවා. ඒතර මොකද මෙතන ගණනය කිරීම? ඒතර ඔයගොල්ලන්ට පේනවා මේක ඔප්ෂන්ස් දෙකක්. ඒ කියන්නේ තීරණ ගසක් භාවිතා වෙන්න පුළුවන් වගේ අවස්ථාවක් නේ. තීරණ රුක්සටහනක් භාවිතා කරන්න පුළුවන් අවස්ථාවක්. හැබැයි තීරණ රුක්සටහන භාවිතා කරන්න කියලා ගානේ කියලා නැහැ. ඕනනම් භාවිතා කරමින් යන්නත් පුළුවන්. හරි? ඕනනම් භාවිතා කරමින් යන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් සාමාන්‍ය රුක්සටහනේ කරන අපේක්ෂිතයන් ටේබල් එකේ ඒ කියන්නේ ටේබල් එකක් වගේ හදාගෙන එතනදි කරන්නත් පුළුවන්. හරි? එතකොට අඩු පිරිවැය අවස්ථාවේදී expected values 3ක් ගන්න වෙනවා. මොකද අපේක්ෂිත විකුණුම් ප්‍රමාණයන් වෙනස් වෙනවා. නේ? විකුණුම් ප්‍රමාණයන් වෙනස් වෙනවා. ඒ අනුව අපිට වෙනවා මොකද්ද? ඒ අඩු පිරිවැය අවස්ථාවට expected values 3ක් ගන්න. ඒ තුන එකතුවෙන් තමයි අඩු පිරිවැය අවස්ථාවට එන්නේ. වැඩි පිරිවැය අවස්ථාවත් ඒ වගේ. එක්ක රුක්සටහන යන්න පුළුවන් නැත්නම් ටේබල් එකකින් කරන්න පුළුවන්. හරි? අපි එහෙනම් කොහොමද නිකම්ම ටේබල් එකකින් කරනවා නම් කරන්නේ? නිකම් අපි සරලව කතා කළොත් කොහොමද ලියන්නේ? අපි ගමු මුලින්ම අඩු පිරිවැය අවස්ථාවට. එතකොට ඒකකයක විකුණුම් මිල තියෙනවා 1200යි විකුණුම් මිල නේ 1200 විකුණුම් මිල
ඒකෙන් අඩු කරන්න ඕනේ පිරිවැය කොටස. එතකොට ඒකක විචල්්‍ය පිරිවැය 1150යි. හරි. මේ ගානේ කියලා තියෙනවද විකුණුම් මේකක ගාන මෙතනට වඩා වැඩි වුණොත් අමතරව තියෙනවා? එහෙම කියලා නැහැ නේ. එහෙම දෙයක් මේකේ කියලා නැහැ. හැබැයි අවසානයේ කියන අඩු පිරිවැයදී මිලියන 5.8ක් කතාවක් තියෙන. ඒක පස්සේ අවසානයේ අඩු කරන්න පුළුවන්. හරි. එහෙනම් ඒකක දායකත්වයේ වෙන්නේ 1200න් 1150 අඩු වෙනවා. 1400 නුත් 1150 අඩු වෙනවා. 1500 නුත් 1150 අඩු වෙනවා. එන එතන පුළුවන් අපිට ඒකක දායකත්වයන් හොයන්න. ඒ ඒකක දායකත්වය තුන වෙන වෙනම මේ ඉලක්කම් තුනෙන් වැඩි වෙනවා. ඒක නැවත මේ ඉලක්කම් තුනෙන් වැඩි වෙනවා. එහෙම නේද? හරි. ඒ විදිහට අපිට ටේබල් එකක වගේ ලියාගෙන කරන්න පුළුවන්. හරි. එහෙනම් මම මෙතන මේ දේ සටහන් කළොත් මම වෙන තැනකට යන්නේ නැතුව හරි. මෙතන මේක මම සඳහන් කළොත් මම ගන්නවා ඔයගලන්ට අපැහැදිලි වගේ පේනේ දන්නේ. නමුත් මෙතනම ලියන එක ඔයගලන්ටත් ලේසි. මම මේ යන පාර විතරනේ කියන්නේ. හරි. අඩු පිරිවැය යෝජනාව තමයි මුලින්ම බලන්නේ. හරි. ඒතර අඩු පිරිවැය යෝජනාවේදී expected value එක හොයාගන්නයි යන්නේ. අපි වෙන වෙනම ගත්තොත් ඉහළ අවස්ථාවට වෙනම ලියන්න පුළුවන්. ඉහළ අවස්ථාව කොහොමද ගන්නෙ? 0.2 වැඩි වෙනවා quantity එක ලක්ෂයෙන්. ඊට පස්සේ ඒක වැඩි වෙන්න ඕනේ දායකයෙන්. දායකය වෙන්නේ 1200 ඍණ 1150. හරි. ඒතර ඒ වගේම තමයි මධ්‍යම අවස්ථාවේදී 0.4 වැඩි කරනවා 70න් වැඩි කරනවා 1400න් 1150 අඩු කරනවා. ඊට පස්සේ පහළ අවස්ථාවෙත් ඒ වගේමයි 0.4යි 40000 හරි නේද බලන්න 1500න් අඩු කරනවා 1150. හරි. එතන මේ ලියලා තියෙන වෙන වෙනම අතු තුනෙන් එන අපේක්ෂිතාගයන් තුන. pay off value එක එන්නේ මේ දෙන්නගේ ගුණිතයෙන් විතරයි. මේ දෙන්නයි කියන්නේ මෙතන ඒකක දායකත්වය ලියා ගන්න ඕනේ. ඒ දෙන්නගේ ගුණිතයෙන් තමයි pay off එක එන්නේ. ඒක වෙනම සම්භාවිතයෙන් වැඩි කරනවා. රුක් සටහනේ විදිහට ගියාම. ඒ අනුව මෙතනට අවශ්‍ය expected value එක හොයාගන්න පුළුවන්. හරි. මෙතනට අවශ්‍ය expected value එක හොයාගන්න පුළුවන්. එතනට අදාළ expected value එක එන්නේ බලන්න වැඩි කරලා මිලියන 13යි 600යි. 0.3යි. මිලියන වලින්. නැත්නම් මිලියන 13.6යි. 0.6ම අතහැරියෝ. එතන මේක තමයි අඩු පිරිවැය යටතේ තියෙන expected value එක. හැබැයි එතනින් තීරණය සඳහා දත්ත පාවිච්චි කළොත් අපිට වරදිනවා. මොකද මේකෙදි කියලා තියෙනවා ඒ අඩු පිරිවැය යටතේ අලෙවිකරණ ප්‍රයත්නයට 5.8ක් යනවා. ඕලන්න මතකද මම රුක් සටහන අඳිනකොට රුක් සටහනේ අතු තිබුණා මොකද්ද? කෙලින්ම නිෂ්පාදන ආරම්භීම. එතන අපි පිරිවැයක් දැම්මේ නැහැ. නේ? නමුත් මාකට් රිසර්ච් එකට දාලා තිබ්බ ලක්ෂයක් මට මතක විදියට. අපි ඊයේ කරපු ගානේදී. ඒ කියන්නේ පිරිවැය දෙන තැන්වල පිරිවැය විතරයි අපි ගන්නෙ. නොදෙන තැන්වල ඒවා අපි හිතනවා මේ දායකත්වයට කම්පන්සේට් කරලා තියෙනවා. දායකත්වයට ගලපලා තියෙනවා කියලා අපි හිතනවා. හරි. නම මෙතනදී අලෙවිකරණ ප්‍රයත්නයේ 5.8 මේ ඒකක දායකත්වයන් තුල ගලපලා නැහැ. ඒ නිසා ඒක වෙනම අඩු කරන්න ඕන. හරි. ඒක නිසා ඒක වෙනම අඩු කරන්න. මේ 5.8 කතාව තිබ්බේ නැත්නම් 13.6න් තමයි උත්තරේ ප්‍රකාශ කරන්නේ. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? මේකෙදි තව කියන්න පුළුවන් අලෙවිකරණ පිරිවැය. අලෙවිකරණ පිරිවැය 5යි 800යි 0.3යි. එහෙනම් ඉරක් ගහලම ලියන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිලාභය නේ අපේක්ෂිත ප්‍රතිලාභය. ඒතර මේ දෙකේ වෙනස
මිලියන 7යි 800යි. මේක තමයි අපි උත්තරේට පාවිච්චි කරන්නේ. අඩු පිරිවැය යටතේ ඔකයි හැවිලා තියෙන්නේ. ඒතර ඒ වැඩේම අපි වැඩි පිරිවැය පැත්තට ලියන්නත් ඕනේ. ඒකම අපි වැඩි පිරිවැය යෝජනාවට ලියන්නත් ඕනේ. වැඩි පිරිවැය යෝජනාව. ඔයගොල්ලෝ මට කියන්න එපා මේ සටහන හරිය පැහැදිලිව තමයි මේකේ තිබුණේ. එහෙම කියලා මේ අපේ සමහර දරුවෝ එහෙම ඉන්නවා. ඒක ෂෙයා කරනවා ඒක තේරුන්නේ නැහැ කියලා. දැන් මම මේ කරන්නේ මේක නොතේරෙන්නම තමයි කරන්නේ. හරිද? කියන පේපර්ස් බලන්න කියලා මම කිව්වා. ඒ නිසා ඒකට උදව්වක් තමයි මම මේ කරන්නේ. මම වයිට් බෝඩ් එකට ගියොත් මට මේ තොරතුරු මේ පෙන්වන්න අමාරුයි දැන්. අපි බෝඩ් එක කරනකොට නම් ගානේ තොරතුරු පැත්තක තියෙනවා. උත්තරේ ලියනකොට අතනින් මෙතනට ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන්. මේකකදී ඒක අමාරු වෙනවා. නමුත් ඒ ප්‍රශ්නයක් නෑ නේ ඔයගොල්ලෝ. කරපු දෙයටනේ මම උදව්වක් කරන්නේ. ඒතර වැඩි පිරිවැය යෝජනාවෙත් මේ විදිහටමයි කරන්නේ. මේවා තමයි එකිනෙකා වැඩි වෙන්නේ. හැබැයි මෙතන 1250න් අඩු කරන්න ඕනේ කීයද? 1150. මෙතනත් 1150. මෙතනත් 1150. ඒතර මේ විදිහට තමයි ಗುಣ වීම වෙන්නේ. ඇත්තට පේ ඔෆ් වගේ වෙන්නේ අපේක්ෂිත විකුණුම් සහ මෙතන අපි අඩු කරාම එන්නේ ඒකක 10ක් තියෙන්නේ. ඒ දෙක වැඩි වෙලා විතරයි පේ ඔෆ් වගේ නිර්මාණය වෙන්නේ. නමුත් අපි සම්භාවිතාවෙන් වැඩි කරලා තමයි අපේක්ෂිතාගය ගන්න. ඒ විදිහට ගන්න අපේක්ෂිතාගය ඔයගොල්ලෝ ಗುಣ කරලා බලන්න. පේලි තුනේ එකතුව කීයද වෙන්නේ කියලා. බලමු කැල් කරලා. ඒක එකතු වෙනවා මිලියන 14යි 500ක්. ඒ කියන්නේ මිලියන 14යි 500යි බිඳු 3යි. 14.5 මිලියන. ඈ 14.5 කියන්නේ මේ 8 එක 14.5 නෙමේ 14.5 කියලා කියන්නේ අඩු කරන එක. මෙතනට වෙන්නේ අපරාධන මම කැල් කරලා ගන්න. මෙතනට වෙන්නේ 24යි 230යි. බිඳු 3ක් දාන්න ඕන. එතන වෙනම තියෙන අලෙවිකරණ පිරිවැය ඒක තමයි මිලියන 14.5 තියෙන්නේ. 14යි 500යි බිඳු 3යි. ඉරක් ගැහුවා. ඒ නිසා අපේක්ෂිත ප්‍රතිලාභය ඒක එනවා මිලියන 9යි 730යි. මිලියන 9යි 730යි. එතන මෙතන මිලියන 9යි 730යි. මෙතන මිලියන 7යි 800යි. එහෙනම් වැඩි යගේ තියෙන්නේ වැඩි පිරිවැය තියෙන තැන. එහෙනම් ඒකට තමයි තීරණය ප්‍රකාශ වෙන්නේ. ඒකට තමයි තීරණය ප්‍රකාශ වෙන්නේ. right හරිනේ. ඊළඟට අපි මේකම හිතමු පුතා මේකට මේ රුක් සටහනක් අඳින්න දුන්නා කියලා. මේකට රුක් සටහනක් අඳින්න දුන්නා කියලා. එහෙනම් කොහොමද රුක් සටහනට යන්නේ? තීරණ ගසක් අඳින්න දුන්නා.
අපි එහෙම හිතමු. එහෙම වෙන්න පුළුවන් නේ. එහෙනම් ඉක්මනටම අපි ගියොත් ඒකට. එතකොට මෙතන තියෙනවා අඩු අයවැය, අඩු අයවැය. මෙතන තියෙනවා වැඩි අයවැය. එතකොට අඩු අයවැය යටතේ අවස්ථා තුනක් තියෙනවා. මේකෙත් අවස්ථා තුනක් තියෙනවා. නේ? ඒ විදිහට ගන්න පුළුවන්. එතකොට මෙතන ඉල්ලුම ගැනනේ තියෙන්නේ. ඉල්ලුම ඉහළ, මධ්‍යම, පහළ. ඉහළ, මධ්‍යම, පහළ. රුක්සටහනක් අඳින්න දෙන්නත් පුළුවන්. හරි. ඒක සම්භාවිතාවන් 0.2, 0.4, 0.4 මේකට අදාළයි. ඊළඟ එකේදී එක වෙනස්. හරි. ඊළඟ එක වෙනස්. දැන් අපි කරපු මොකක්ද අර කුඩා යන්ත්‍රයේ, විශාල යන්ත්‍රයේ, මධ්‍යම යන්ත්‍රයේ මිලදී ගැනීම, කුඩා යන්ත්‍රයේ, මධ්‍යම යන්ත්‍රයේ, විශාල යන්ත්‍රයේ මිලදී ගැනීමේ අනාගත ඉල්ලුම් මට්ටම් ඇතිවීමේ සම්භාවිතාව මේ සෙට් තුන සමානයි නේ. ඒ සෙට් තුන මේ උඩ සෙට් එකයි මෙතන ලියපු සෙට් එකයි සමානයි. හැබැයි මේකෙදී එක වෙනස්. ඉතින් ඒ වෙනස් බව අඳුරගෙන ඒ ඉලක්කම් ලියා ගන්න ඕනේ. ඒක වෙනස්. ඒතර සම්භාවිතාව මේ විදිහට කියනවා. හරි. ඒතර pay off value එක හදා ගන්න ඕනේ. ඒතර pay off value එක හදාගන්නේ quantity එක ලක්ෂයයි ඒක වැඩි කරන්න ඕනේ. quantity එක ලක්ෂයයි ඒක වැඩි කරන්න ඕනේ ඒකක දායකයෙන්. ඒක 1200 ඍණ 1150යි. හරි. එතකොට ඇත්තට අපි දැන් ගාන කරනකොට කලේ මේ අගයයි මේ අගයයි මේ අගයයි තුන එක වතාවේ වැඩි කළා. කලින් ක්‍රමයේදී. එහෙම තමයි කළේ. හරි. එහෙම කළා අපේක්ෂිත අගයට ආවා. එතකොට මේකේ තව දෙයක් තියෙනවා. අතරමැද තියෙනවා වියදම්. ඒක මගදී අඩු කරන්න ඕනේ. එතන මෙතන තියෙනවා මිලියන 5.8ක්. ඒක ලියා ගන්න ඕනේ 5.800යි 0.3 විදියට. මෙතන 14.5ක් 14.500යි 0.3 විදියට එන ගමනේදී තමයි අඩු කරන්නේ. එන ගමනේදී තමයි අඩු කරන්නේ. හරි. එහෙම තමයි රුක්සටහන නිර්මාණය වෙන්නේ. මේ 5 ලක්ෂ සමායන 5 මිලියන නේ. හරි. මිලියන 5.800යි 0.3 ඒක මේකට කම්පන්සේට් කරන්න යන්නේ නැහැ. හරි. එන ගමනේ තමයි අඩු කරන්නේ. අපි ඊයේ රුක්සටහන ගණන් කරද්දි කියලා දුන්නා වගේ. හරි. ඒ ගානත් අපි අවසන් කරමු. එහෙනම් අපි ඊළඟට එන්න තියෙන්නේ මේ අපි කතා කළේ මොන පේපර් එකද? 2020 ජූලි ඊට පස්සේ එන්න ඕනේ 2020 ජනවරි එකට. 2020 ජනවරි. 2020 ජනවරි එකේ පස්වෙනි ප්‍රශ්නය ඒකට ලකුණු 5ක් දීලා තියෙනවා මේකේ. ලකුණු 10ක් දීලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නේ ලකුණු 10ක්. අනේ පිටුවක් නේ. අනේ පිටුවක ප්‍රශ්නයක්. හරි ලස්සනයි. බලන්න ඒකෙදි මොකද්ද කියන්නේ කියලා. මේකේ තියෙන්නේ විස්තර පොඩක් කියවන්න හැමතිස්සෙම M N කියලා නිෂ්පාදන දෙකක් තියෙන දෙකෙන් එකක් හඳුන්වා දීම තමයි පිළිබඳව සලකා බලන්නේ පළවෙනි ඡේදයේ එක තියෙන්නේ. M ගැන කියන N නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවට අලුත් නිෂ්පාදනයක් වන අතර එහි ඉල්ලුම් මට්ටම පුරෝකථනය කළ හැකි වන්නේ N නිෂ්පාදනයට වඩා අඩුවෙන්. එහෙමත් කියලා තියෙනවා. N කියන එක දැනට තියෙන එක. M නිෂ්පාදනයේ ගැනුම් පිරිවැය ආදී වශයෙන් තියෙනවා. M ගැන තමයි පළවෙනි ටේබල් එකේ දීලා තියෙන්නේ.
ඒතර බලන්න ඒකේ කොහොමද තියෙන්නේ? ඉල්ලුම් ප්‍රමාණය තියෙනවා. ඒකේ සම්භාවිතාවය තියෙනවා. ඊට අනුරූපවම ඇනෝම් ප්‍රමාණයක් තියෙනවා. ඒක වෙනස් කරලා නැහැ නේ 10ට 10 20ට 20 30ට 30 40ට 40. ඒතර ඒකේ සම්භාවිතාව තියෙනවා. බලන්න ওই සම්භාවිතා ඉලක්කම් 26 30 28 16 එකතු කරලා ඒක 100 වෙන්න ඕනේ 1.0 වෙන්න ඕනේ. ඒකගේ ගැනුම් පිරිවැය තියෙනවා. ඒතර මේ හැම ගානකදීම ඔයගොල්ලෝ දැක්ක ලක්ෂණයක් තමයි pay off value එක අපිට හදාගන්න සිද්ධ වෙනවා. නේ? ඒ කියන්නේ ආදායම ඉරණ පිරිවැය ක්‍රමයට හදාගන්න සිද්ධ වෙනවා. ඒතර ගැනුම් මිල කියන්නේ ආදායමට ලින්ක් වෙන්නේ. ඒතර ගැනුම් මිල වැඩි වෙනවා ඇනෝම් ප්‍රමාණයෙන්. නේ? පළවෙනි පේලිය ගත්තොත් 10000 වැඩි වෙනවා 2800න්. ඒක දහස් වලින්ද තියෙන කියලා බලන්න නෑ. කෙලින්ම 2800 මිලියන 2.8 නෙමෙයි එච්චර ලොකු ගැනුම් පිරිවැයක් එන්න බෑනේ. ඒකකයකට 2800යි. ඒතර අපිට ඒකක දායකත්වයේ හොයාගෙන තමයි යන්න තියෙන්නේ. තාම මේ M ගැන කියන්නේ M නිෂ්පාදනය එක් ඒකකයක් 3000කට වඩා විකිණීම අපේක්ෂා කරන අතර. හරි? M එක් ඒකකයක් රුපියල් 3000කට විකිණීම අපේක්ෂා කරන අතර. ඒ කියන්නේ විකුණුම් මිල 3000යි ගන්නේ 2800ට. ඒකකයකට 580ක බෙදා හැරීමේ වියදමකුත් දරන්න වෙනවා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? තර ගැනුම් පිරිවැය 2800යි ඒකට බෙදා හැරීමේ වියදමක් 580ක් එකතු වුනහම එතන කීයක් වෙනවද? 2800 ධන 580. මේ මොකද මේ වෙලා තියෙන්නේ? 3380යි. නේ? 3380යි. මේ 2800ට එකතු කරන්න ඕනේ 580 පිරිවැය. නේ? ගැනුම් පිරිවැයට බෙදා හැරීමේ පිරිවැයත් එකතු කරනවා. එතකොට එතන එනවා 3380ක්. විකුණන්නේ 3000කට. අපි සිංහලෙන් කියන අතින් කයිට් කියලා. මොකද්ද කියන අර හරක් බලලා නිකන් ඉඳලා හරක් බලලා මොකද්ද කතාවකුත් කියනවනේ. ඒ වගේ තත්ත්වයක් නේද වෙලා තියෙන්නේ. නමුත් කලබල වෙන්න එපා. ඒක එහෙම වෙන්නේ ඉල්ලුම 10000 තියෙන අවස්ථාව විතරයි. ඒකට තියෙන සම්භාවිතාව 26යි. හැබැයි අපි මේකේ ඊළඟ අවස්ථාවවලදී ඒක වෙනස් වෙනවා. දැන් ඊට වඩා අඩුවෙන් ගැනුම් පිරිවැය තියෙන අවස්ථා තියෙනවනේ මේ තියෙන්නේ. පල්ලෙහාම එකට හිතන්න. 2050යි. ඒකට 580 එකතු කරනවා. එතකොට කීය දෙන්නේ? 2630යි. 2630යි. එතකොට පිරිවැය 3000කට විකුණනවා. ඒ කියන්නේ උඩ හරියේදී අලාභ වුණාට යට හරියේදී මොකද වෙන්නේ? ප්‍රතිලාභ වෙනවා. සමස්තය ධන වෙයි. ඒ නිසා මුලදී පාඩු වුණාට කියන අඩු ඇනවුම් ප්‍රමාණවලදී පාඩුයි වැඩි ඇනවුම් ප්‍රමාණවලදී ඒ පාඩුව අභිබවා යන ලාභයක් වෙනවා. නමුත් අර දෙය අපිට හිතෙන්න පුළුවන් අපිට එකපාරට කලබල වෙනවා. 2800ට 580 එකතු කළාම 3000ට වඩා වැඩි වෙනව නේද? ඔතනනේ අවුලක් කියලා මේක දිහා බලාගෙන ඉන්නකොට කරන දේවල් ඔක්කොම අමතක කරලා යනවා. හරි? එහෙනම් ඔය තියෙන්නේ M සම්බන්ධයෙන් වන විස්තර ටික. ඊට පස්සේ N සම්බන්ධයෙන් විස්තර ඊළඟට තියෙනවා. බහුල ලෙස භාවිතා කරන ඉතින් ඉල්ලුම ඒකේ අවස්ථා දෙකයි තියෙන්නේ. හරි? ඒකක තියෙනවා නිෂ්පාදන එකකට ඒකේ තියෙනවා ප්‍රතිලාභ ගන්න ක්‍රමය. අපිට කියන්න තියෙන්නේ මොකක්ද? අපේක්ෂිතගේ පදනම් කරගෙන click.com විසින් කුමන නිෂ්පාදන හඳුන්වා දී තියෙන තක්සේරු කරා. රුක්සරණක් අඳින්න නැහැ. එහෙනම් වෙන වෙනම අපිට අපේක්ෂිතයන් හොයාගන්න පුළුවන්. නේ? වෙන වෙනම අපේක්ෂිතයන් හොයාගන්න පුළුවන්. එහෙනම් මුලින්ම අපිට මේක ටේබල් එකක් විදිහට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් පේලියෙන් පේලිය ලියන්නත් පුළුවන්. පේලියෙන් පේලිය ලියන්නත් පුළුවන්. අපි පේලියෙන් පේලිය ලියමුද මේ කොතන හරි ඉඩක් හදාගෙන. තර මුලින්ම මම ලියන්නේ කැපිටල් M සඳහා. මුලින්ම ලියන්නේ මම කැපිටල් M සඳහා. කැපිටල් M සඳහා EV. ඒතකොට ඒ EV ගන්න කොහොමද අපේක්ෂිතගේ? මෙන්න මේ සම්භාවිතාවයන් හතර වැඩි කරන්න ඕනේ කාගෙන්ද? පිළිවෙලින් pay off
වැලියු එකෙන්. pay off වැලියු එක ජනනය වෙන්නේ කොහොමද? 10000 වැඩි කරනවා ඒකක දායකයෙන්. ඒකක දායකය හැදෙන්නේ කොහොමද ඒකක දායකය හැදෙන්නේ? ඒකක දායකය හැදෙන්නේ මේ 2800ත් එක්ක. එතකොට ඒක හැදෙන්නේ මෙතන මේ තියෙන ගැනුම් පිරිවැයට විස්තර දීලා තියෙන්නේ. කලින් නම් ආදායම ඒකක මිල කියලා තිබුණේ. ඒතර ඒක අපි හදා ගන්න ඕනේ. අපි එනවා ඒක පල්ලෙහාම හදමුනේ. කොහොමද මේ අවස්ථා ටික එන්නේ? පේලි 4ක එකතුව. අපි කියමුකෝ පේලි 4 10 18 අදාළව ලිව්වොත් 10 18 අදාළව ලිව්වොත් 0.26 වැඩි කරන්න ඕනේ quantity එක 10000න් වෙන වැඩි වෙන්න ඕනේ. මම එකට කොටු වරහණක් දාන්නම්. ඒකක දායකය. ඒකක දායකය එතකොට වෙන්නේ ආදායම 3000යි පිරිවැය 2800 ඍණ මම තව ටිකක් ඉලක්කම් මෙහෙට ගන්න. ඔයගොල්ලෝ ලියලා ඇති දැන් ඔයගොල්ලෝ හුඟක් දුර ගිහිලා තියෙනවා. හරි. 10 18 අදාළව 0.26 වැඩි කරනවා 10000න් වැඩි කරනවා ඒකක දායකය 3000 ඍණ 2800 ඍණ කීයද 580. ඒතර ඒ වගේම ඒකක 20000ට අදාළව 0.3 බිංදුව 20000 දායකය 3000 ඍණ එතකොට 2600යි ඍණ 580යි. සමහරවල් ගානක කියන්න පුළුවන් යම්කිසි ඉල්ලුම් මට්ටමක් දීලා ඒකෙන් එහාට ගියොත් මෙහාට ගියොත් අමතර පිරිවැයන් කියලා. එහෙමත් දෙන්න පුළුවන්. අපි කලින් ගානකත් ඒක දැක්කා. හරි. 30000යි 30000ට අදාළ වෙන්නේ 0.28 වැඩි කිරීම 30000 ඒකේ වැඩි කරනවා ඒකක දායකය 3000න් අඩු කරනවා 2300 අඩු කරනවා 580. සමහරවල්ලාට කියන්න පුළුවන් මේ අඩු ඒකක ප්‍රමාණයක් කරද්දී අමතර මෙච්චර පිරිවැයක් නැත්නම් වැඩි ඒකක ප්‍රමාණයකදී මෙච්චර කමිෂන් එකක් දෙන්න වෙනවා. ඒතර ඒවත් වෙනම ගලපන්න ඕනේ. ඒතර පේලියෙන් පේලියට වෙනස් වෙනස් තොරතුරු එන්න පුළුවන්. මේක 40000යි. ඒතර 3000න් අඩු වෙනවා 2050 ඒකෙන් අඩු වෙනවා 580. ඒතර ඔයගොල්ලන්ට දකුණු පැත්තේ තව ඉඩ අරගෙන ඒකෙන් නැවත එකතු ගුණිත 4 ලියන්න පුළුවන්. ඒ ගුණිත 4 එකතු කරපුවාම අවසන් උත්තරේ ගන්න. ගුණිත 4ෙන් අවසන් උත්තරේ ගන්න. එතන මේකට අදාළ expected value එක. ඒතර පළවෙනි පේලි දෙකෙන් එන්නේ පළවෙනි පේලි දෙකෙන් එනවා. පළවෙනි පේලි දෙකෙන් එන්නේ ඍණ අපේක්ෂිත අගයන් දෙකක්. 30000ටයි 40000ටයි අදාළව ධන අපේක්ෂිත අගයන් දෙකක්. හතරම එකතුව ගත්තාම ලැබෙන්නේ ධන අගයක්. ඒක ලැබෙන්නේ මිලියන 1යි 308යි බිංදු 3යි. මිලියන 1යි 308යි බිංදු 3යි. ඒක තමයි එතන expected value එක වෙන්නේ. හරි මිලියන 1යි 308යි බිංදු 3යි. ඒක හරිනේ. ඊට පස්සේ යනවා n වලට.
ඊට පස්සේ එනවා n වලට. ඊට පස්සේ n වල කොහොමද දීලා තියෙන්නේ? n නිෂ්පාදන ඒකකයක් රුපියල් 400කට විකුණනවා. එතකොට භාණ්ඩ වර්ග දෙකන්නේ විකුණු මිල දෙකක් වෙන්න පුළුවන්. ඒකේ ගැනුම් පිරිවැය 230ක්. එතකොට ඒකේ ගැනුම් පිරිවැය ඉල්ලුම් මට්ටම අනුව වෙනස් වෙලා නැහැ. කලින් එකේදී ගැනුම් පිරිවැය ඉල්ලුම් මට්ටම අනුව වෙනස් වුණානේ. නේද? ගැනුම් පිරිවැයනේ අපි මෙතන මේ ගානේදී ඔය රතු පාට ඉලක්කම් වල පිළිවෙලින් 2800 2600 2300 2050 කියලා තියෙන ගැනුම් මිල. ඒක මේක වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයක් 230යි. බෙදා හැරීමට 140යි. බෙදා හැරීම කොහොමද? කලින් ගානේ වුණත් 540ක නියතයක් තිබුණේ. එහෙනම් මෙතනදී අපිට පුළුවන් n සඳහාත් මේ දේම කරන්න. නේ? ඒතර n සඳහා අපේක්ෂිත අගය. ඒතර ඒකේ අවස්ථා දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ ඉල්ලුම් ඒකක ඒකෙදී ඒකක සංඛ්‍යාව වැඩි 1,50,000කට අදාළව EV හොයනවා වෙනම 2,60,000කට අදාළව EV හොයනවා. ඒතර මෙතනදී EV වෙන්නේ අපි පිළිවෙලින්ම වැඩි කළොත් සම්භාවිතාවයෙන් වැඩි වෙන්න ඕනේ. සම්භාවිතාව 0.7 බිඳුව. ඒකෙන් වැඩි වෙනවා quantity එක 1,50,000. ඒකෙන් වැඩි වෙනවා ඒකක දායකය. ඒතර එතන ඒකක දායකය වෙන්නේ විකුණුම් මිල 400යි. ඒකෙන් අඩු වෙනවා 200 මේ ටික මකන්නම් ඕනේ නැහැ නේ අපිට ඒවට. 230ක් සහ 140ක්. ඊට පස්සේ මෙතන 0.3යි බිඳුවයි. ඊට පස්සේ 2,60,000ක විකුණුම් ඒකක ගාණක් තියෙනවා. ඒකක දායකය 400න් 230ක් අඩු වෙනවා 140ක් අඩු වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද quantity එක මත මිල වෙනස් වෙලක් නැහැ. ගන්න මිල වෙනස් වෙලක් නැහැ. 400යි 230යි එක වෙනස් වෙලා නැහැ. ඒක වෙනස් වුණා නම් ටේබල් එකේ මෙන්න මෙතන දානවා ඒකනේ. ටේබල් එකේ මෙතන දානවා. ගැනුම් මිල කියලා මෙතන දානවා. නමුත් ගැනුම් මිල එක මිලක් කරනවා. එතන මේකෙන් පුළුවන් මේක එකතු විදියට මෙතන EV අගේ හොයාගන්න. මෙතන EV අගේ එන්නේ මිලියන 5යි 490යි බිඳු 3යි. ඒක කැපිටල් M ට වඩා හුඟක් වැඩි ඉලක්කමක්. පොඩ්ඩක් අපිට නිකන් සලිතත් වෙනවා ඇයි එච්චරම වැඩි වෙන්නේ කියලා. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? අතන පුතා විකුණුම් මිල එහෙම ලොකුයිනේ 3000යිනේ. මේ විකුණුම් මිල 3000යි. මෙතන විකුණුම් මිල 400යි. ඒත් 400 කෙනාගෙන් ඒ වැඩි එක්ස්පෙක්ටඩ් වැලියු එකක් එන්නේ. ඒකට හේතුව තමයි ඔයගලන්ට පේනවා මේ ඉලක්කම් සෙල්ලමක් තියෙන්නේ. විකුණුම් මිල 3000ක් වුණාට මෙතන විකුණුම් මිල 3000ක් වුණාට ගැනුම් මිලයි අනෙක් පිරිවැය ගත්තාම බොහොම පොඩි වෙනසක් තියෙනවා. මුල්ම දෙකේදී ඍණ කොටින් ඊළඟ එකේදී පොඩි වෙනසයි ඇවිල්ලා තියෙන්නේ. හරි? මෙතන තියෙන්නේ කීයද? 120ක වෙනසක්. මෙතන තියෙන කීයද? 370ක වෙනසක්. නේ? මෙතන 120යි මෙතන 370යි. හරි ඒ වෙනසනේ අපිට වැදගත් වෙන්නේ. නැතුව මේ ලොකු ගානකට විකුණුවා කියන එක නෙවෙයි මාජින් එක හරි අඩුයි. මෙතන වෙලා තියෙන්නේ මෙතන විකුණන ප්‍රමාණය වැඩි. අතන විකුණන්නේ 10000 20000 30000 40000 මෙතන ලොකුවට විකුණන. ඒක නිසා අපේක්ෂිත ප්‍රතිලාභය වැඩි. ඒක වෙලා තියෙනවා. හරි. එහෙනම් තීරණය දෙන්න පුළුවන් මොකද්ද? වැඩිම අපේක්ෂිත
ලාභය ලබා දෙන කැපිටල් N නිෂ්පාදනය තීරණය කරන්න. කැපිටල් N නිෂ්පාදනය තීරණය කරන්න. ඔය තියෙන්නේ 2020 ජනවරි 1. ඊට පස්සේ අපි යන්නේ 2019 ජූලි වලට. මේකට රුක් සරහන අඳින්න පුළුවන්. නමුත් ඉතින් මේකට රුක් සරහන ටික කරදරයි නේ. කියලා නැති ඒවාට ඉතින් රුක් සරහන ගැන අපිට හිතන්න ඕනේ නැහැ. මොකද මම කිව්වේ 2019 ජූලයි නේ. දෙදස් 19 ජූලි වල තියෙන්නේ 5 වෙනි ප්‍රශ්නේ. ලකුණු 10ක් තියෙනවා. ලස්සන ප්‍රශ්නයක්. ලස්සනට ටයිප් කරලා තියෙන්නේ. හරි නේද? ඔව් පස්වෙනි ප්‍රශ්නේ. හරි. බලමු කොහොමද මේකට උත්තරයක් ඔයගොල්ලෝ දීලා තියෙන්නේ කියලා. සීමාසහිත WB සමාගම 2020 වර්ෂයේදී වයි නිෂ්පාදනයේ නැවත මිල කිරීම සඳහා එකිනෙකට වෙනස් මිල උපක්‍රම තුනක් පිළිබඳව සලකා බලමින් සිටී. දැන් මේ y කියලා කියන්න කලින් x කියලා එකක් තියෙන්න ඕනේ නේද? මේගොල්ලෝ එහෙම තමයි හිටපු ගමන් මොනවා හරි අක්ෂරයක් දානවා. එහෙම තමයි පේපර් එකේ දෙන්නේ. හරි. y නිෂ්පාදිතේ නැවත මිල කිරීම සඳහා එකිනෙකට වෙනස් මිල උපක්‍රම තුනක් පිළිබඳව සලකා බලමින් සිටී. එතකොට ටේබල් එක දිහා බලන්න. මිල උපක්‍රමය කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ. එකවන උපක්‍රමය, දෙවන උපක්‍රමය, තුන්වන උපක්‍රමය කියලා උපක්‍රම තුනක් තියෙනවා. වාක්‍ය කියවන ගමන් ටේබල් එකත් බලන්න. එම මිල උපක්‍රම තුන මගින් 2020 වර්ෂයේ පවතින උද්දමන මට්ටම මත පදනම්ම එකිනෙකට වෙනස් උපයනු ඇතැයි අපේක්ෂා කළේ. එන උද්දමන මට්ටම තමයි පහළ සාමාන්‍ය ඉහළ කියලා කියන්නේ. හරි. ඒ අනුව ලාභය වෙනස් වෙනවා. ඉහළ උද්දමනයක් තියෙනවා නම් අඩු ලාභයක් එන්නේ. පහළ උද්දමනයකදී වැඩි ලාභයක් තියෙනවා. ඒතර මෙතන උද්දමනය කියන්නේ ඉල්ලුමේ අනිත් පැත්ත වගේ නේ. පහළ ඉල්ලුමකදී අඩු ලාභයක් ආවේ. නමුත් මෙතන පහළ උද්දමනයකදී වැඩි ලාභයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා පහළ අවස්ථාවේදී මිලියන 13.8ක් එනවා. මෙතනදී ඉහළ අවස්ථාවේදී මිලියන 8.6කට අඩු වෙනවා. ඒ උද්දමනය නිසා. ඒතර උද්දමනය සහ ඉල්ලුම කියන එක යන්නේ ප්‍රතිලෝම දිශාවට. ප්‍රතිවිරුද්ධ දිශාවට නේ. ඊටසගෙන 2020 වර්ෂයේ සඳහා උද්දමන මට්ටම සම්බන්ධ නිවැරදි පුරෝකථන ලබා ගැනීම සඳහා සීමා සහිත WB සමාගම වෙත ආර්ථික පරීක්ෂණ ආයතනයක් විසින් සේවා සැපයීමට ඉදිරිපත්ව ඇත. අන්න සාත්‍ර කියන්නේ ඇවිල්ලා තියෙනවා. එම පරීක්ෂණ සේවාව සැපයීම වෙනුවෙන් අදාළ ආර්ථික පරීක්ෂණ ආයතනය විසින් රුපියල් මිලියන 2ක් ඉල්ලලා තියෙනවා. රුපියල් මිලියන 2ක් එයා මිල නියම කරලා තියෙනවා. ඔන්න දැන් මිලියන 2ක් කඩා ගන්නයි යන්නේ. දැන් අපි දන්නවා කොයි පැත්තටද යන්නේ කියලා නේ. පරිපූර්ණ තොරතුරු නොමැතිව ඒ කියන්නේ එහෙම මේ සමාගමක් තියනවද කියලාවත් දන්නේ නැහැ අපි. එහෙම තොරතුරු දෙන සාත්තර සමාගමක්. එහෙම තියනවද කියලාත් දන්නේ නැහැ. පරිපූර්ණ තොරතුරු නොමැතිව කුමන උපක්‍රමයේ යොදාගත යුතුද නිර්දේශ කිරීම සඳහා එක් උපක්‍රමයේ අපේක්ෂිත අගය ගණනය කරා. හරි. සාමාන්‍ය විදිහට ඔයගලන්ට හොයන්න තියෙනවා. හරි. එහෙනම් වෙන වෙනම expected values හොයාගන්න ඕනේ. වෙන වෙනම expected values හොයාගන්න ඕනේ. හරි. එහෙනම් පළවෙනි උපක්‍රමයේ expected value එක කොහොමද හොයන්නේ? පළවෙනි උපක්‍රමයේ තියෙන ප්‍රතිලාභාගයන් අදාළ සම්භාවිතාවයෙන් වැඩි කරන්න ඕනේ. එතන මෙතන තියෙන විශේෂත්වයක් තමයි කලින් පන්තියේදී මම ඔයගලන්ට කරපු ගණන් වලදී අපේ උපක්‍රම නැත්තම් අපි කියන විකල්ප තීරණ තිබුණේ පේලිය උපක්‍රම තුනයි නම් පේලි තුනක තිබුණේ. තීරු වලට තමයි අනාගත අවස්ථා ඉල්ලුම් මට්ටම හෝ මේ වෙලාවේදී උද්දමනය වගේ දේවල් දැම්මේ. නමුත් මේකේදී ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා ඒක කල්පනාවෙන් අපි ලියන්න ඕනේ. හරි. එහෙනම් අපි ලිව්වොත්
එක උපක්‍රමය. ඒතර ඒකේ expected value එක ගන්නේ බිංදුව අතහැරලා දාලා ලියමු. අන්තිම උත්තරේට විතරක් බිංදුව දාමු. 13.8. ඒතර ඒක 13.8 කියලා ලියන්නේ. බිංදුව එක ලිව්වට වැරද්දක් නෑ. හරි වැරද්දක් නෑ. පැටලෙයි කියලා හිතනවා නම් බිංදුත් එක ලියන්න. 13.8 වැඩි කිරීම 0.25. ඒකට එකතු කරනවා 10.0 වැඩි කිරීම 0.4. අතරයි බිංදුව කියලා ලිව්වත් කමන්නේ නොලිව්වත් කමන්නේ. 8.6 වැඩි කරනවා 0.35. तर මේක කැල්කියුලේට් කරලා උත්තරේ ගන්න පුළුවන්. දහතුනයි දශමට වැඩි කිරීම 0.25 10 වැඩි කිරීම 0.4 මේක වැඩි කරලා උත්තරේ ගත්තා. මෙතන එනවා 10.4.6යි. අපි බිංදුවත් එක්කම ලියමු දැන් 600.3. ලියනකොට එහෙම ලියමු. නැත්තම් දශම නිකන් වැරද්දක් වගේ කියලා හිතනවා නම් ඕනනම් දශම ලියමු කමක් නැහැ. හරි 10.4.6යි. ඔය පළවෙනි උපක්‍රමය ඔය වගේම දෙවන උපක්‍රමයට ගන්න. ඒතර පළවෙනි උපක්‍රමයේදී ඔයගලන්ගේ උත්තරේ දැන් මම උත්තර අරගෙන ගියොත් මෙතන ඉන්නේ 10.4.6යි. ඊට පස්සේ දෙවන උපක්‍රමයට අදාළ වෙන්නේ 9.1 වැඩි වෙන්න ඕනේ 0.25න් 15.8 වැඩි වෙන්න ඕනේ 0.4න් 10.5 වැඩි වෙන්න 0.35න්. එහෙම ගත්තාම මෙතන උත්තරේ වෙනවා 12.27. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදීත් ඒ වගේමයි. එතන එනවා 11.5 5.88. 11.588. එතන මේකෙන් අපි වැඩිම අගයට තමයි යන්නේ. වැඩිම අගය කීයද? 12.2. 12.2. තර පළවෙනි එකට උත්තරය පරිපූර්ණ තොරතුරු මෙතව කුමන උපක්‍රම යොදාගත යුතුද නිර්දේශ කිරීමට එක් එක් උපක්‍රමයේ අපේක්ෂිතතාවය ගණනය කරන්න. එතකොට ඔයගොල්ලෝ මේ ලියවාගේ පළවෙනි උපක්‍රමයේ දෙවෙනි උපක්‍රමයේ තුන්වෙනි උපක්‍රමයේ කියලා ලියන්න ඕනේ. මම මේ ඉක්මනට කරලා ගත්තේ. එතකොට ඒකෙන් අපි පෙන්නනවා වැඩිම ප්‍රතිලාභය මිලියන 12.270.3 ලබා දෙන දෙවන උපක්‍රමය ක්‍රියාත්මක කරන්න කියලා. දෙවන උපක්‍රමය ක්‍රියාත්මක කරන්න කියලා. ඊට පස්සේ තියෙනවා සමාගම විසින් ආර්ථික පරීක්ෂණ ආයතනයේ සේවාව ලබා ගත යුතුයි යන්න ගණනය කිරීම සඳහා ගණනය කිරීම සහිතව හඳුනා දක්වන්න. ඒ කියන්නේ මිලියන 2ක් ඉල්ලනවා මේ මොන වෙනුවෙන්ද? පරිපූර්ණ තොරතුරු සොයා ගැනීම වෙනුවෙන්. හරි පරිපූර්ණ තොරතුරු සොයා ගැනීම වෙනුවෙන්. එහෙනම් B කොටසට උත්තරේ ලියනකොට එතනදී ඔයගලන්ට ආයේ ටේබල් එක අඳින්න වෙනවා. දැන් A කියන එකට උත්තර ලියනකොට ටේබල් එක ඕනේ ප්‍රශ්න පත්‍රයේ දිහා බලාගෙන තමයි ලිව්වේ. නමුත් B කොටසේදී ඔයගලන්ට ටේබල් එක අඳින්න වෙනවා. හරි. B කොටසේදී ඔයගලන්ට ටේබල් එක අඳින්න වෙනවා. එහෙනම් මේ තියෙන B කොටස ටේබල් එක අඳින්න. හරි. උගාක් දේවල් ලියන්න ඕනේ 1 2 3 උපක්‍රම වගේ එහෙම ලිව්වම ඇති. එතකොට මොකද්ද අපි කරන්නේ? දැන් ඔන්න ටේබල් එක ඇඳලා කියලා හිතනවා. එහෙනම් එක් එක් උපක්‍රමයට වෙන වෙනම යනවා. නේ? එක් එක් උපක්‍රමයට යනවා. ඒ උපක්‍රමයේ තුල තියෙන වැඩිම ඉලක්කම අඳුර ගන්නවා. හරිද? ඇයි අද පටන් ගන්නකොටම කළේ අපි? අඩු ඉල්ලුම, මධ්‍යම සාමාන්‍ය ඉල්ලුම, ඉහළ ඉල්ලුම, ඉතා ඉහළ ඉල්ලුම. එහෙම නේද මම ওই ඊතල 3 ඊතල 4 උඩින් ඇන්දේ. ඔව් එහෙම තමයි ඇන්දේ. නමුත් දැන් මෙතන එහෙම ඊතල 3 උඩින් ඇඳලා හරියන්නේ නැහැ. ඒක වැරදි. හරි. අපි යන්න ඕනේ මොකටද? පළවෙනි උපක්‍රමයේ තුල තියෙන වැඩිමාගේ දෙවෙනි උපක්‍රමයේ වැඩිමාගේ අඳුරගෙන නෙමෙයි. එක් එක් අනාගත අවස්ථා. මෙන්න මේකේ තියෙන වැඩිමාගේ. මේකේ තියෙන වැඩිමාගේ. මේකේ තියෙන වැඩිමාගේ. එහෙමයි අඳුර ගන්න ඕනේ.
දැන් අර උඩින් ඊතල පාත් වෙනවා කියන මොඩල් එක එන්දොත් එහෙම වරදිනවා. ඇයි හේතුව? මම අද කරපු ගානේදී තීරුවල තිබුණේ ඉල්ලුම් මට්ටම. ඕ අනාගත අවස්ථා. ඒක දැන් පේලි වලට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පේලියෙන් පේලිය තමයි යන්න ඕනේ දැන්. අන්න ඒකයි මම පේලි තීරුව මතක තියාගන්න කිව්වේ. හරි? එතකොට පහළ උද්දමනයක් නම් වැඩි මිලක්කම කීයද? 13,800. සාමාන්‍ය නම් 15,800. ඉහළ නම් 15,560. හරි? 15,560. එහෙනම් ඒ ඉලක්කම් අදාළ සම්භාවිතාවයත් එක්ක ගුණ වෙන්න ඕනේ. අදාළ සම්භාවිතාවයත් එක්ක ගුණ වෙන්න. ඒක තමයි දැන් B වලට අපි ටේබල් එක ඇඳලා ඊට පස්සේ අපි යටින් ලියනවා මොකද්ද? පරිපූර්ණ තොරතුරු යටතේ නැත්නම් පරිපූර්ණ නැත්නම් අපි එතන දාමු පරිපූර්ණ තොරතුරු. පරිපූර්ණ තොරතුරු කියලා කියන්නත් පුළුවන්. නැත්නම් පරිපූර්ණ අපි කිව්වේ ඔකට පරිපූර්ණ ප්‍රෙඩික්ෂන්. පරිපූර්ණ තොරතුරු කිව්වට කමන්නේ. හරි. තොරතුරු යටතේ අපේක්ෂිත අගය. Expected value under perfect prediction. එතකොට ඒ ඉලක්කම වෙන්නේ 13.8 වැඩි වෙන සම්භාවිතාව 0.25න් ඒකට එකතු වෙනවා 15.8 වැඩි කරලා සම්භාවිතාවය 0.4න් ඒකට එකතු වෙනවා 15.56 වැඩි වෙනවා සම්භාවිතාවය 0.35. 13.8 වැඩි කිරීම 0.25 ඒකට එකතු වෙනවා 15.8 වැඩි කිරීම 0.4 ඒකට එකතු වෙනවා 15.56 වැඩි කිරීම 0.35. කරන 15.216යි 15.216 බලන්න නැවත චෙක් කරලා මෙතන වචනේ වෙන්නේ පරිපූර්ණ අනාවැකියනේ. අනාවැකිය. ප්‍රෙඩික්ෂන් කියන වචනේ මම හෙව්වේ ඇත්තටම කියනවා. පරිපූර්ණ අනාවැකිය යටතේ අපේක්ෂිතගේ EVPP කියන එක. සංකේතය දැනගෙන කියන්නකෝ ඒක. perfect prediction පරිපූර්ණ අනාවැකිය. ඒතර 15.26යි කියලා එන්නේ. එතකොට අපිට ඒ නිසා හොයාගන්න පුළුවන් EVPI කියන එක. හරි. එහෙනම් ඊට පස්සේ ලියන්න පුළුවන් එම නිසා පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිතාගය ඒ නිසා පරිපූර්ණ තොරතුරු වල අපේක්ෂිතාගය මම ඒක මේක උඩින් ලියන්නද? ඔයගොල්ලොත් බලන්නේ ඉඩ තියෙන තැන් වල ලියනවානේ. පරිපූර්ණ තොරතුරු වල
අපේක්ෂිත අගය EVPI. ඒතර EVPI කියන්නේ මේ දෙකේ වෙනස. පහළ ඒ කියන්නේ සමීකරණයක විදිහටම ලිව්වොත් EVPP වලින් සාමාන්‍ය EV අඩු කරනවා. ඒතර EVPP කියලා කියන්නේ 15.216යි EV ආව කීයද පුතා? වැඩිම ඉලක්කම 12.27යි. 12.27යි. ඒතර 15.216න් අඩු කරනවා 12.27. අඩු කරපුවාම ලැබෙනවා 15.216. ඒකෙන් අඩු කරනවා 12.27. එතකොට උත්තරේ එන්නේ 2.946යි. 2.946යි. එහෙනම් මිලියන 2.946කින් අපිට අපේ අපේක්ෂිත ප්‍රතිලාභය වැඩි කරගන්න පුළුවන්. අනාවැකිය හොයාගත්තා. අනාවැකිය වෙනුවෙන් මිලියන 2ක් ඉල්ලනවා නම් මිලියන 2ක් දීලා අපිට හම්බ වෙනවා 2.946ක් වැඩිපුර 0.946ක් හම්බ වෙනවා. 9,46,000. ඉතින් ඒක ආයතනෙට හොඳයි. නේ? ආයතනෙට හොඳයි. එහෙනම් අපේ තීරණය තමයි අපි ඔය තොරතුරු හොයාගන්න ගෙවීම කරනවා කියන්නේ. ඒක ගලපලා ලියන්න පුළුවන් නේ. හරි? ඒතර මේකේ උත්තරේ 2.946 කියන්නේ නම් පරිපූර්ණ අනාවැකිය වෙනුවෙන් අනාවැකිය දැනගතහොත් 2.946කට 6කින් වැඩි කරගන්න පුළුවන් කියන එක. එබැවින් මිලියන 2ක් ගෙවා එම පරිපූර්ණ අනාවැකිය ලබා ගැනීම සිදු කළ යුතුයි. නමුත් ඒකවල මිලියන 3ක් ඉල්ලුවා නම් එහෙම අපි කියනවා බෑ කියලා. හරි මිලියන 3ක් ඉල්ලුවා නම් බෑ කියලා කියනවා. right. ඔය තිබුණේ මොකක්ද අවුරුද්ද? 2019 ජූලි. 2019 ජූලි. අපි තව එකක් හරි දෙකක් හරි බලමු. ඒතර 2019 ජනවරි වලට එනවා. 2019 ජනවරි වල තියෙන්නේ 5 වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නය ලකුණු 10ක් තියෙනවා. බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ආපන ශාලා සඳහා භාවිතා කළ හැකි නව සූප ශාස්ත්‍ර ක්‍රමයක් සංවර්ධනය කිරීම සඳහා 4,50,000ක් දරමින් මූලික පරීක්ෂණයක් සිද්ධ කරනවා. අලෙවි කළ හැකි නව නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණයක්. අන්න කතන්දර දෙකක් එනවා. මූලික පරීක්ෂණයක් තියෙනවා. ඒකට 4,50,000ක් යනවා. ඊට පස්සේ වැඩිදුර පරීක්ෂණයකුත් තියෙනවා. වැඩිදුර පරීක්ෂණය සිදු කිරීමට මිලියන 1.50,000ක් යනවා. එතනදී අඳුර ගන්නවා අලෙවි කළ හැකි නව නිෂ්පාදනයේ සංවර්ධනය කිරීම සඳහා සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණ සාර්ථක වෙනවා 0.25කින්. ඒ කියන්නේ වැඩිදුර පරීක්ෂණය වෙනුවෙන් මිලියන 1.5ක් යනවා. ඒ කරන වියදම තුල තියෙන පරීක්ෂණය සාර්ථක වෙනවා 125කින්. අසාර්ථක වීමට වැඩි ඉඩකඩක් තියෙනවා. ඒක කමන්නේ දීලා තියෙන ඉලක්කම. ඊට වැඩිදුර පරීක්ෂණයේ සාර්ථක වුණොත් නව නිෂ්පාදනයේ සංවර්ධනය කරනවා නම් මේකේ අවස්ථා ගණනාවක් ඉස්සරට මේ කී වෙනවා. කරන්නේ නම් ඒක කරන්න පුළුවන් ක්‍රම තුනකුත් තියෙනවා. හරි? නියෝජිතයන් හරහා නිෂ්පාදන විකිණීම හෝ ඍජු හිමිකාරත්වයේ පවතින එක හෝ ඍජු හිමිකාරත්වයේ පවතින විකුණුම් මල් මෙහෙවීම. ඒක තමයි ටේබල් එකේ තියෙන්නේ. බලාපොරොත්තු වෙන්න.
ඒතර වැඩිදුර පරීක්ෂණ සාර්ථක වන්නේ නම් තමයි මේ අවස්ථා තුනට එන්නේ. ඒක වෙන වෙනම දීලා තියෙනවා. ඒතර මේක නිකමට හිතලා බලන්න කොච්චර දැන් අපි තීරණ ගස් ඇඳලා තියෙනවා. මේක තීරණ ගහක් දාන්න තියෙන්නේ. තීරණ ගහක් ගැන කියනවද නෑනේ. වැඩිදුර පරීක්ෂණ සාර්ථක වී කතාවක් තියෙන තීරණ ගසක් ගැන නෑ. නමුත් තීරණ ගසේ ඔප්ෂන් එකට වගේ මේක හිතුවොත් මේකට ඔප්ෂන් එකට හිතුවොත් මේක මොන වගේද තියෙන්නේ? නිකන් අපි අවබෝධයක් ගන්න. මොකද මේ ගානේ මම දැක්ක සමහර තොරතුරු තියෙනවා ඒවා පාවිච්චි වෙන්නේ නැහැ. කොතනදවත්. ඒ වගේ වෙනවා. දැන් අපි පන්තියේදී කරපු පළවෙනිම ගාන ඔයගොල්ලෝ දැක්කනේ අර මේ තෝරා ගැනීම වල සම්භාවිතාවක් දීලා තිබුණේ. මම කියන්නේ 2021 ජනවරි පේපර් එකේ. ඒ සම්භාවිතාවය අර අපි යන්නේ කොටුවක ඉඳලා. කොටුවක ඉඳලා ඇඳපු එකේ සම්භාවිතාව මෙතන දීලා තිබුණා. ඒක වැදගත් උන්නේ නැහැ ගානට. එහෙම දෙන එකත් වැරදි. හරි? අන්න ඒ වගේ මේක තුලත් මොනවද වෙන්න පුළුවන් අවස්ථා නිකන් අඳුරගන්න. මොනවද වෙන්න පුළුවන් අවස්ථා? මේකේ මුලින්ම තියෙනවා නව නිෂ්පාදනය සංවර්ධනය කිරීම සඳහා මූලික පරීක්ෂණයක් කරනවා. එතන ඔප්ෂන්ස් දෙකක් තියෙනවානේ. මොකද ඔප්ෂන්ස් දෙක? මම මේක තුලම නිකමට ලකුණු කරන්නද? ඔන්න කොටුවකින් පටන් ගන්නවා. මොකක්ද දෙන්න පුළුවන්? මූලික පරීක්ෂණය සිද්ධ කරනවා. මූලික පරීක්ෂණය සිදු කරනවා. හෝ සිදු නොකරනවා. මූලික පරීක්ෂණය කළොත් මොකක්ද වෙන්න පුළුවන්? ඒක සාර්ථක වෙනවා හෝ අසාර්ථක වෙනවා. හරි? මූලික පරීක්ෂණයේ සාර්ථක නම් ඊට පස්සේ තව තීරණයකට එනවා. මොකද ඒ තීරණේ? ඒ තීරණේ තමයි මොකද ඒකට කියන්නේ වැඩිදුර පරීක්ෂණය. වැඩිදුර පරීක්ෂණය කරනවා හෝ නොකරනවා. වැඩිදුර පරීක්ෂණය කිරීමට තමයි අර මිලියන 1යි මෙච්චරක වියදමක් දරන්නේ. මේකට 4,50,000ක වියදමක් දරන්නේ. තමයි මුලින් ඉඳලා කිව්වොත් මූලික පරීක්ෂණය සිදු කරනවා හෝ නොකරනවා කියන තීරණයට. සිදු කළොත් සිදු කරපු එක සාර්ථක හෝ අසාර්ථක. ඒ සම්භාවිතාව වෙන්නේම ගානේ කියලා නැහැ. සාර්ථක වුණොත් මහා පරිමාණ පරීක්ෂණයට අපි එනවා. වැඩිදුර පරීක්ෂණයට. ඒක තමයි මිලියන 1.50ක් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒක කළාම ඒකත් සාර්ථක වෙන්න පුළුවන්. හෝ අසාර්ථක වෙන්න පුළුවන්. අන්න ඒක සාර්ථක වීමේ සම්භාවිතාව නම් දීලා තියෙනවා. 0.25 කියලා. වැඩිදුර පරීක්ෂණයේ සාර්ථක වීමේ සම්භාවිතාව තමයි දීලා තියෙන්නේ. මෙන්න මෙතන 0.25. මූලික පරීක්ෂණයේ සාර්ථක වීම දීලා නැහැ. මම මේ ඔයගොල්ලන්ට වැඩිදුර පොඩ්ඩක් හිතන්නයි මේ කියන්නේ. ඒතර මේක සාර්ථක වුණාට පස්සේ ඔන්න ආයෙ තීරණයක් ගන්නවා. හැමතිස්සෙම වම දකුණ වම දකුණ වම දකුණ. හෘද වස්තුව කරන්නේ බ්ලබ් 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 බ්ලබ්. නේ? ඒක න සද්ද දෙකම එකයි. හරි. කොටුව රවුම කොටුව රවුම කොටුව රවුම මොමයි. ඔන්න 0.25 සාර්ථක වෙනවා. ඊට පස්සේ තීරණයක් ගන්නවා. ඊට පස්සේ තීරණය තමයි ඔන්න ඔය ඔප්ෂන්ස් තුන. 1 2 නියෝජිතයන් හරහා නිෂ්පාදන විකිණීම ඍජු හිමිකාරත්වයේ පවතින විකුණුම් මල්ල ආදී වශයෙන් කියලා. දීර්ඝ ගමනක් තියෙනවා. හරි දීර්ඝ ගමනක් තියෙනවා. හැබැයි ගාන හරිම ලේසි. මොකද අපේ මේ මුලදී අහන්නේ මෙන්න මේ කෝනර් එකේ වැඩි ගැන. මෙන්න මේ කෝනර් එක ගැන තමයි පළවෙනි ප්‍රශ්نين අහන්නේ. හරි පළවෙනි ප්‍රශ්نين අහන්නේ ඒකයි. හරි බලන්න මොකද පළවෙනි ප්‍රශ්නේ කියන්නේ. අන්න නැවත මේ පැත්තට ගන්නම් මේ. මොකද පළවෙනි ප්‍රශ්නේ? වැඩිදුර පරීක්ෂණ සාර්ථක වී. මොකද පුතා වැඩිදුර පරීක්ෂණ සාර්ථක වී කියලා කියන්නේ? මේ ඉස්සරහම කොටස. රුක්සරහනේ දලු හරිය. ගහේ මුල නෙමෙයි. ගහේ දලු. මේ තියෙන්නේ වැඩිදුර පරීක්ෂණයේ සාර්ථක වී 0.25. වැඩිදුර පරීක්ෂණයේ සාර්ථක වී අලෙවි කළ හැකි නව නිෂ්පාදනය සංවර්ධනය කරන්නේ නම් ඒ කියන්නේ මේ කොටුවෙන් සංවර්ධනයේ අවස්ථාවලට යනවා. හරි. සංවර්ධන අවස්ථාව ඒ කියන්නේ මෙතන කොටුවේ තීරණ අවස්ථාවලට යනවා. නම් එතනින් පස්සේ ආයෙ මොකද්ද වෙන්නේ? ආයෙ රවුන්ඩ් 3ක් ඇඳෙනවානේ.
ආය රවුන්ඩ් 3ක් ඇඳෙනවා. ඒ රවුන්ඩ් 3ෙන් ආයෙ තියෙන අවස්ථා 3. ඒ රවුන්ඩ් 3ෙන් ආයෙ අවස්ථා 3ක් තියෙනවා. ඒවා තමයි පහළ සාමාන්‍ය ඉහළ කියලා. තීරණ අවස්ථා 3 තමයි අංක 1 අංක 2 අංක 3 මෙතන තියෙන. ඒකෙන් පස්සේ ආයෙ බෝලයකට ඇවිල්ලා බෝලෙන් ආයෙ අවස්ථා 3කට එනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් කියනවා වැඩිදුර පරීක්ෂණයේ සාර්ථකයි ආලවිකරණ නව නිෂ්පාදනය සංවර්ධනය කරන්න එන සාර්ථකලා සංවර්ධනය කරනවා නම්. එතකොට ඔප්ෂන්ස් 3ක් තියෙනවා. සංවර්ධනය කරන්නේ නම් අපේක්ෂිතයන් භාවිතා කරමින් ඉහත විකල්ප 3ෙන් එන ඔය 1 2 3ෙන් මොකද්ද තීරණය කරන්න ඕනේ කියලා අහන්න. එහෙනම් මෙන්න මේ කෙලවර විතරයි අහන්නේ. හරි? කෙලවර විතරයි අහන්නේ. ඊට පස්සේ අහනවා වැඩිදුර පරීක්ෂණ ඉදිරියට කරගෙන යා යුතුද නැද්ද? කොතනද වැඩිදුර පරීක්ෂණ කියන්නේ? ඒතනට යහන්නේ මෙන්න මෙතන. මෙන්න මේ කොටුව ගැන. මේ කොටුවෙන් මේ පැත්තට යන්නද මේ පැත්තට යන්නද? කීස් කෑල්ලද පොල් කෑල්ලද? කීස් කෑල්ලද පොල් කෑල්ලද කියන තීරණය තමයි ඊට පස්සේ අහන්නේ. හරි? ඒතර තීරණ ගසක් අවශ්‍ය නැහැ. අපිට තීරණය ලේසියෙන්ම දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් මම මෙතනින් අයින් වෙන්නම්. ඔන්න අයින් වුණා. එහෙනම් අපිට පුළුවන් උත්තර ගන්න. ඉතින් ඒ කොටසට උත්තරේ පරීක්ෂණ සාර්ථකයි ඔක්කොම කියන්නේ එලිම මේ අවස්ථාවට එන්න කියන එක. එහෙනම් මෙන්න මෙතනින් වෙන වෙනම ඔයගොල්ලෝ අපේක්ෂිතාවයන් හොයන්න ඕනේ. ඒ නිසා ගාන තුල සම්භාවිතාවයන් ලියා ගැනීම පහසුයි. ටේබල් එක ගන්න අවශ්‍ය නැහැ පිළිතුරු පත්‍රයට. ප්‍රශ්න පත්‍රය තුලම සම්භාවිතා ලියා ගන්න. පහළ ඉල්ලුමට 0.2යි සාමාන්‍ය ඉල්ලුමට 0.65යි ඉහළ ඉල්ලුමට 0.15යි. හරි 0.15. එහෙමනම් මෙන්න සම්භාවිතාවයන්. ඒතර මේකෙදි තීරණ දීලා තියෙන්නේ පේලි වශයෙන්. එහෙනම් පේලියෙන් පේලිය expected value එක හොයන්න ඕන. හරි. එතකොට EV ගණනය තමයි අපි ගන්නෙ. ඒතර පළවෙනි එක නියෝජිත කට්ටියගේ EV හොයනවා. ඒ EV ගන්නෙ කොහොමද? අපි මිලියන වලින් ලියමු. 5.0 වැඩි කරනවා. සම්භාවිතාව 0.2න් 5.75 වැඩි කරනවා. සම්භාවිතාව 0.65න් මිලියන 8 වැඩි කරනවා. සම්භාවිතාව 1.5න්. ඒතර මෙතනින් උත්තරේ ගන්න පුළුවන්. කී දෙනෙ වැඩි කරලා ගත්තා? 5 වැඩි කිරීම 0.2 කියන්නේ 1යි. එකට එකතු වෙනවා 5.75 වැඩි කිරීම 0.65 එකට එකතු වෙනවා 8 වැඩි කිරීම 0.15. ඒතර උත්තරේ වෙන්නේ 5.9යි 3යි 7යි 5යි. 5. ඒක කෙලවරටම ලියන්න ඕන රවුන්ඩ් ඔෆ් කරන්න එපා මොකද මිලියනනේ. 5.9යි 3යි 7යි 5යි. හරි. මේ තියෙන්නේ නියෝජිත ආයතන. ඒතකොට ඒ වගේම ගන්න පුළුවන් ආපන ශාලා නේ ඍජු ආපන ශාලා. ඒකේ EV යගේ හොයාගන්න පුළුවන් ඔය ක්‍රමයටම. ඒකට ඒකට එන්නේ දිග 0.1ක් 7.3.7. ඊට පස්සේ ඍජු ආපන ශාලාවගේ ඍජු විකුණුම් හල්. මගේ අකුරු නම් හුඟා ලස්සනයි. ඒ ගැන ඕගොල්ලෝ ඊර්ෂ්‍යා කරන්න එපා. ඒ ගැන ඊර්ෂ්‍යා කරන්න එපා. ඒ වුණාම තවත් මට හොඳට ලියන්න පුළුවන්කම ලැබෙනවා. 3යි 7.3යි 0.1යි 6යි 5යි. බිඳු වෙනකොට ඔක ලස්සනට ලී වෙලා එනවා. හරි.
එතන මේකේ වැඩිම ඉලක්කම තියෙන්නේ 7.337 මැද එකනේ. ඍජු හිමිකාරත්වයේ පවතින ආපන ශාලා මෙහෙයවීම. එහෙනම් ඒකට තීරණය වෙන්නේ ඔතනින්. ඒ කියන්නේ ඒ වලට උත්තරේ තමයි ඔය තියෙන්නේ 7.337. අදාළව තීරණය ප්‍රකාශ කරනවා. ඒ තීරණය තමයි ඍජු හිමිකාරත්වයේ පවතින ආපන ශාලා මෙහෙයවීම. right ඊට පස්සේ මොකද කියන්නේ? එහෙනම් මම මෙතනින් අයින් වෙන්නම්. හරි? මේක හරිනේ. මේකෙන් ඍජු ආපන ශාලා ඍජු හිමිකාරත්වයේ පවතින ආපන ශාලා. ඍජු හිමිකාරත්වය කියලා අවස්ථා දෙකක් තියෙනවා. තුන්වෙනි එකෙත්. ඒක හැබැයි විකුණුමල්. ඔයාර මේක අංක 2. right? ඊට පස්සේ තියෙනවා වැඩිදුර පරීක්ෂණ ඉදිරියට කරගෙන යා යුතුද? දැන් මේ අපි හොයලා තියෙන්නේ හෙඩ් එක. හෙඩ් එකේ හැබැයි ටේල් එකේ තව තියෙනවා. මේ දකුණු පැත්ත. එතකොට මේ අවස්ථාවට එන්නේ 0.25 සාර්ථකත්වයක් එක්ක. නේ? 0.25 සාර්ථකත්වයක් එක්ක. එහෙනම් මේ ආව ඉලක්කමෙන් 0.25යි අපිට වම් පැත්තට එනකොට හම්බ වෙන්නේ. තේරුණානේ? ඒ කියන්නේ මේ තීරණයත් එක්ක අපිට අපේක්ෂිත අගයක් හම්බුණාට 7.337ක ඒකෙනුත් 0.25ක් තමයි පරීක්ෂණයේ සාර්ථක වීම මත ලැබෙන අපේක්ෂිත අගය වෙන්නේ. හරි? පැහැදිලි නේද? හරි. එහෙනම් B වලට උත්තරේ ලියන්න යනකොට එතනින් තමයි පටන් ගන්න වෙන්නේ. ඒතර B වලට උත්තරේ දැන් A වල උත්තරේ ඉවරයි. B වල උත්තරේට එනකොට අපිට පටන් ගන්න ඉන්නේ මොකද්ද? මෙතනින් පටන් ගන්න පුළුවන්. ඍජු හිමිකාරත්වයේ පවතින ආපන ශාලා අපේක්ෂිත අගය. නේ? ඍජු ආපන ශාලා. ආපන ශාලා expected value එක. ඒක අපිට කලින් ආවේ කීයද? මිලියන 7යි අපි දැන් දශම අයින් කරලාම ලියමු. 337.3. මේක තමයි අපිට ආවාගේ. එතකොට අපි දැන් එන්න ඕනේ පල්ලෙහාට කොහොමද? 0.25 සාර්ථකත්වයේ සම්භාවිතාවත් එක්ක. හරි? ඒ නිසා මොකද මේ තියෙන්නේ? වැඩිදුර පරීක්ෂණ සාර්ථක වීමේ අපේක්ෂිත අගය. අපේක්ෂිත අගය කියලා කියන්නේ මේ 7.337.3 වැඩි කරන්න ඕනේ 0.25. ඒක 0.25 වැඩි කරන්න 1.834යි දශම එනවා කීයද දශම ගාන 834යි 250 කමා දාලා ලියන්න. මේක තමයි වැඩිදුර පරීක්ෂණ සාර්ථක වීමේ අපේක්ෂිත අගය. එතනදී බලන්න ඒක ගත්තේ මෙන්න මේ සම්භාවිතාගයත් එක්ක වැඩි කරලා. හරි? එතකොට දැන් වැඩිදුර පරීක්ෂණ සඳහා යන ගානකුත් තියෙනවා. එහෙනම් ඊළඟ පිළිල ලියන්න පුළුවන්. දැන් මට මෙතන ඉඩකඩ ප්‍රශ්නයක් එනවා. ඊළඟ පිළිල ලියන්න පුළුවන්. තවද මම ඒක උඩට ගන්නම් පුතා තරහ වෙන්න එපා. හරි? තවද වැඩිදුර පරීක්ෂණ සඳහා වියදම. වැඩිදුර පරීක්ෂණ සඳහා වියදම ඒක කීයද දීලා තියෙන්නේ? 1.50.3. ඒක ඍණාගයක්. හරි? වියදම කියලා තිබ්බම ඉතින් ඍණ තමයි. හරි? ඍණාගයක්. එම නිසා සත්‍ය නැත්නම් අපි කියන්නේ ඒකට සත්‍ය නෙමෙයි සුද්ධ නේද?
net කියන value net කියන එක ශුද්ධ. ඒ නිසා ශුද්ධ අපේක්ෂිත අගය. ශුද්ධ අපේක්ෂිත අගය කියන්නේ සුද්ධාගේ අපේක්ෂිත අගය ලැබෙන 1.834යි 250න් අඩු කරන්න 1.050යි 0.3. එතකොට උත්තරය එනවා 7 ලක්ෂනේ 7,84,250ක් කියලා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ වැඩිදුර පරීක්ෂණ කරනවාද නැද්ද කියන තැනට. හරි. වැඩිදුර පරීක්ෂණ කරගෙන ගියොත් ශුද්ධ අපේක්ෂිතගේ 7,84,250යි. වැඩිදුර පරීක්ෂණ නොකර මේ අදහස තෙවන පාර්ශ්වයකට විකුණන්න පුළුවන්ලු ලක්ෂ 4කට. ලක්ෂ 4කට. එහෙනම් මොකද ගන්න තීරණය? තෙවන පාර්ශ්ව වලට මේවා විකුණ ඉන්න එපා. 7,84,250ක් හොයාගන්න පුළුවන්. වියදම් දරන්න වෙනවා. වියදම් අඩු කළත් 7,84,250ක් හොයාගන්න පුළුවන්. එහෙනම් මොකද අපි කියන දේ? වැඩිදුර පරීක්ෂණ ඉදිරියට කරගෙන යන්න කියලා. හරි. එතන මෙතන ශුද්ධ අපේක්ෂිතගේ 7,84,250යි. ඊට පස්සේ ලියන්න පුළුවන් තවද දෙවන පාර්ශ්වයකට විකිණීමේ ලැබෙන ආදායම රුපියල් ලක්ෂ 4යි. ලක්ෂ 4යි. ඒතර මේ දෙක තමයි සංසන්දනය කරන්න තියෙන්නේ. මේ දෙක තමයි සංසන්දනය කරන්න. මේ දෙන්න තමයි සංසන්දනය කරන්න තියෙන්නේ. එහෙනම් ලියනවා මොකද්ද? වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමෙන් වැඩි ප්‍රතිලාභය ලැබෙන නිසා වැඩිදුර පරීක්ෂණ කරගෙන යාම අනුමත කරනවා. අනුමත කරනවා. ඒතර මේ තියෙන්නේ 2019 ජනවාරි. අපි 21 ජනවාරි කළා. 20 දෙකක් කළා. 19 දෙකක් කළා. පේපර්ස් 5ක් කරලා තියෙනවා. right? ඒතර ඔයගොල්ලන්ගේ තවත් ප්‍රශ්න පත්‍ර තියෙනවා. තවත් ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒතර ඒවත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒවත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ හැම එකටම ඔයගොල්ලන්ට සජෙෂන් ආන්සර්ස් දීලා තියෙනවා. ඒතර ඒ සජෙෂන් ආන්සර්ස් එක යන්න පුළුවන්. හරි. මම ඊළඟ එකක් කරන්නම්. ඒතර එන්න ඕනේ 18 ජුලයි එකනේ. 18 ජුලයි එකේ තියෙන්නේ 5 වෙනි ප්‍රශ්නේ. මේ තියෙන 5 වෙනි ප්‍රශ්නේ. මේකට ලකුණු 10ක් දීලා තියෙනවා. ඒතර මේක අර මම ඔයගලන්ට අර පොල් විකිණීම සම්බන්ධී ගානක් කළේ. ඉල්ලුමට අනුව මිලදී අරගෙන විකුණනවා, ඉතිරි වෙනවට ඩිස්කවුන්ට් එකක් දෙනවා. එන්නේ මාදිලිය ගානක්. කේක් වර්ග පරාස හඳුන්වා දීම පිළිබඳ ඇගීමක් කරනවා. නිෂ්පාදන ප්‍රමාණය තීරණය කිරීමේ ක්‍රියාවලියේ කළමනාකරණය නියැලී සිටිනවා. වැඩමුළු එකක් හෝ දෙකක් හෝ තුනක් යටතේ කරන්න පුළුවන්. එතකොට ඒවැ පිළිවෙලින් නිෂ්පාදනය 10000යි 20000යි 30000ක් විදියට එනවා. විකුණුම් මිල දීලා තියෙනවා. ඊට පස්සේ විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා. එතකොට අපිට දායකත්වය හොයාගන්න පුළුවන්. විකුණන්න බැරි වෙන දේවල් ඩිස්කවුන්ට් කරලා තමයි දෙන්නේ. ඩිස්කවුන්ට් කියන්නේ මෙතන සුන්බුන් අගයකට දෙනවා රුපියල් 5කට. හරි. සමහර ගානක තියෙන බල 20 කරනවා කියලා. එතකොට ඒකෙන් අගයක් එන්නේ නැහැ. මාසික ඉල්ලුම දැන් මේ ගානේ තියෙන වෙනසකට තියෙන්නේ
ඒ මාසික ඉල්ලුම කියන එක වෙනස් වෙනවා. දැන් අපි මේ නිෂ්පාදන තියෙන්නේ 10000 20000 30000 විදියට. ඊට ගැලපෙන්න නෙමෙයි ඉල්ලුම තියෙන්නේ. ඒ කියන්නේ ඉල්ලුමට ගැලපෙන නිෂ්පාදන නෙමෙයි අපි කරන්නේ. දැන් පොල් විකුණපු ගානේදී ඉල්ලුම් ප්‍රමාණයට සරිලන මොකද්ද? මිලදී ගැනීමක් තමයි අපි තොග වෙලෙන්දගෙන් කරන්නේ. හරි? එතනදී ඒ ගානේ තිබුණේ ඉල්ලුම් ප්‍රමාණය තිබුණේ දෛනිකව ගෙඩි 100 125 150. ඊයේ කරපු ගානේ. ගෙඩි 100 125 150. එතකොට මේ ගෙඩි 100 125 150 තමයි එයා මිලදී ගැනීම කරන්නේ. ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක්. කො මිලදී ගැනීම. මෙතන ඉල්ලුමට සරිලන නිෂ්පාදනය නෙමෙයි. ඉල්ලුම තියෙන්නේ 800 17500 26000 විදියට. නමුත් නිෂ්පාදනය 10000 20000 30000ක් විදියට තියෙනවා. ඉතින් ඒකේ අනුව වෙනස් වෙනවා. හරි? එතකොට අපි මේකේ ටේබල් එකක් හදා ගන්න ඕනේ. ටේබල් එකක් හදා ගන්න ඕනේ. මෙතන මේක කොහොම ලස්සනට හදමුද බලන්න. අර මම හදනවනේ ලස්සනට. ටේබල් එකක් හදා ගන්න ඕනේ. කොහොමද එතකොට ටේබල් එක හදාගන්නේ? එතකොට මේකේදී ඔයගලන්ට මේ කොහොම ඒ කියන්නේ ලොකු ඉඩකඩක් එහෙම ඕන වෙනවා වැඩේට. මොකද ඇතුලේ ගණනය කිරීම මෙහෙම තියනවා කරන්න. එතකොට මෙතනදී තීරණය තමයි මේ තියෙන්නේ. තීරණය කියලා කියන නිෂ්පාදනය කරන ප්‍රමාණය. එතකොට මේ පේලි වලට අපිට දාන්න පුළුවන් 10000. බිංදු දාගෙනම තමයි යන්න වෙන්නේ. කෙටි කරන්න එපා. 10000 20000 30000. මම මේ ගාන කරන ක්‍රමයේ විතරක් කියලා දෙන්න. තීරණය. ඊට මෙතන තියෙන ඉල්ලුම. ඒතර ඉල්ලුම තියෙන පෙට්ටි වලින් කීයද? 8000 17500 26000. 8000 17500 26000. ඒ විදිහට තමයි තියෙන්නේ. කලින් එකේදී පේලි තීරු සමාන වුණා. මෙතන එහෙම වෙන්නේ නැහැ. ඒතර මේකේ අදහස ගන්න 450ට ගන්නවා 190ට විකුණනවා. එහෙනම් අපි එතනින් ඒකක දායකත්වයේ හොයලා තියාගමු. කීයද ඒක දායකත්වයේ 450 ඍණ 190. කීයද එන්නේ 260යි. ඒ ඉලක්කම අපේ ඔළුවේ තියාගන්න එක හොඳයි. 260ක ඒකක දායකත්වයක් තියෙනවා. එහෙනම් පළවෙනි කොටුවේ ඉලක්කම ලිව්වොත් පළවෙනි කොටුවට එන්නේ කොහොමද? විකුණනවා 8000 නේ? විකුණනවා 8000. එන 8000 වැඩි කිරීම 8000ක් විකුණන්න පුළුවන්. මොකද 10000ක් හදනවනේ. ඒතර 260යි. ඒකෙන් අඩු කරනවා. ඉතුරු වෙන්නේ නැහැ පෙට්ටි මොකක්වත්. අනේ පෙට්ටි ඉතුරු වෙනවා. හරි පෙට්ටි ඉතුරු වෙනවා. හරි. ඒ කියන්නේ 8000ක් විකුණ ගන්න පුළුවන් වෙනවා 10000ක් හදනවා. ඒ 8000 විකුණන්නේ 260 ගානේ. නමුත් ඉතුරු වෙනවා පෙට්ටි 2000. ඒ 2000 විකුණන්න වෙන්නේ රුපියල් 5 ගාන. ඒ 2000 විකුණන්න පුළුවන් වෙන්නේ රුපියල් 5 ගාන. හරි පෙට්ටි 2000ක් ඉතුරු වෙනවා. ඒතර අඩු කරනවා පෙට්ටි 10000ම සල්ලි දීලා ගන්න වෙනවා. නේ? පෙට්ටි 10000ම සල්ලි දීලා ගන්න වෙනවා. ඒ වීදම අපි කලින් තුලනය කරලා ඉවරයි නේ. ඒක තුලනය කරලා ඉවරයි. සල්ලි දීලා ගන්න එක. ඒකනේ ඒක දායකත්වයේ කියන එක ගත්තේ නේ. ඒක දායකත්වයේ ගත්තේ ඒක. හැබැයි දායකත්වයෙන් යන එක ලේසි වේද ඉස්සරහට බලන්නකො. ඉස්සරහට ලේසි වුනේ නැත්තම් වෙන වෙනම අපිට කඩලා ගන්න වෙනවා.
ඔය මෙහෙම ලියුවොත් වැඩි අමාරුයි නේ. මම බැලුවේ ඒක. අපි මේක මෙහෙම නොලියා අර අපි එදා කරපු විදිහටම ලියාගන්න එක ඊට වඩා හොඳයි වගේ කියලා හිතනවා. ආදායම එන කොටස් ටික වෙනම ගන්න. ආදායම එන්නේ කොහොමද? 8000 වැඩි කිරීම විකුණුම් මිල 450යි. ඊට පස්සේ ඒකට වෙනම එකතු වෙනවා 2000 වැඩි වීම රුපියල් 5යි. නේ? එහෙම ගන්න එක ලේසි. හරි. හරි. ආදායම ඍණ පිරිවැය විදිහට. ආදායම එනවා 8450න් වැඩි කරලා ඊට පස්සේ 2000 රුපියල් 5න් වැඩි කරලා ඊට පස්සේ පිරිවැය වෙන්නේ 10000ම කීය ගානද? 190ට. නේ? 10000ම 190ට. එහෙම ගන්න එක තමයි ලේසිම ක්‍රමය. හරි. 8000 වැඩි කිරීම 450 ඒකට එකතු වෙනවා 2000 වැඩි කිරීම 5 ඒකෙන් අඩු කරනවා 10000 වැඩි කිරීම 190. ඒ ක්‍රමය තමයි ලේසි. එතකොට එනවා අපේ මිලියන එක්ක බිංදුව අතරලා ලියවන තමයි වඩාත් ලේසි. 171.04යි. ඒ කියන්නේ දහස් වලින් ලියවන ලේසි. හරි. මිලියන 1.71 බිංදුව. එහෙම ලැබෙන්නේ. ඉතින් හැම එකටම මෙහෙම ගන්න එක තමයි ලේසියෙන් විදිහ වෙන්නේ. ආදායම ඍණ පිරිවැය විදිහට. අපි මෙන්න මෙතනට විතරක් ලියලා මේක ඉවර කරමු. මෙතනට. ඒ කියන්නේ 20000යි 26000යි යමු වෙන තැනට ගමුකෝ. හරි. ඒතර 26000ක ඉල්ලුමක් තියෙනවා. නමුත් හදලා තියෙන්නේ 20000යි. ඒතර අපිට ආදායම එන්නේ 20000කට විතරයි. හරි. 20000 වැඩි කිරීම 450. හරි. ඉතුරු 6000ට ඉතින් බඩු නෑ. 20000යි හදලා තියෙන්නේ. ඒතර 20000ට 450යි. ඒතර පිරිවැය යන්නේ ඒ 20000ටම මොකද පෙට්ටි ඉතුරු වෙන්නේ නැහැ රුපියල් 5ට විකුණන්න 190 ගාන. පෙට්ටි ඉතුරු වුණොත් විතරයි රුපියල් 5 කතා වෙන්නේ. ඒතර මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒතර සජෙෂන්ස් ආන්සර්ස් වලින් ඔයගොල්ලෝ බලන්න කොහොමද උත්තර ටික ගන්න කියලා. ඒතර මේකේ තීරණ ගන්න තියෙන්නේ මොන ක්‍රම වලින්ද? මම එතනට එන්න දෙන්න. තීරණ ගන්න තියෙන්නේ මැක්සිමින් සහ මැක්සිමැක්ස් සහ මැක්සිමින්. හරි. ඒතර මැක්සිමැක්ස් සහ මැක්සිමින් වලින් ගන්න පුළුවන්. තව එකක් තියෙනවා මින් මැක්ස් කියන එක නේ. මින් මැක්ස් රිග්‍රෙට් කියන එක. හරි. මින් මැක්ස් රිග්‍රෙට්. මම එක ප්‍රශ්නයක දැක්කා මේ මැක්සිමැක්ස් කියන එකට රිග්‍රෙට් කියන වචනේ පාවිච්චි කරලා තිබුණා. මැක්සිමැක්ස් කියන එකට රිග්‍රෙට් කියන වචනේ පාවිච්චි කරලා තිබුණා. හරි. එහෙම මැක්සිමැක්ස් වලට රිග්‍රෙට් පාවිච්චි කළත් එතන ඇතර පසුතැවීමක් නැහැ. මැක්සිමැක්ස් නම් මැක්සිමැක්ස්. මැක්සිමින් එකටත් රිග්‍රෙට් පාවිච්චි කරලා තිබුණා. ප්‍රතිපායනය කියන වචනේ. නමුත් ඇත්තටම ප්‍රතිපායනය කියන එක තියෙන්නේ මින් මැක්ස් වලට තමයි රිග්‍රෙට් එකක් තියෙන්නේ. හරි මින් මැක්ස් වලට රිග්‍රෙට් එක තියෙනවා. නමුත් රිග්‍රෙට් එක මේවට ලියුණයි කියලා කලබල වෙන්න එපා. එයා දෙනවා නම් අපි ඒත් අපි අඳුර ගන්නවනේ මේක උපරිමයෙන් උපරිමය අවමෙන් උපරිමය කියලා අඳුරගත්තා නේ. මේ විදිහට යන්න පුළුවන්. මට මතකයි එහෙමත් ප්‍රශ්න පත්‍රයක් තිබුණා. හරි. එහෙනම් මම හිතනවා ඉතුරු ටික ඔයගලන්ට පුළුවන් වෙයි කියලා. අපි ප්‍රශ්න පත්‍ර 1 2 මේ මොන පේපර් එකද? දෙදස් 18 ජුලයි. තර 18 21 1යි 20 2යි 19 2යි 5යි මේකයි 6ක්. පේපර් 6ක් කළා. ඉතින් මම හිතනවා ඔයගලන්ට
ඉතිරි ඒවා කරගන්න පුළුවන් වෙයි කියලා ඒවා කරන්න. ඒතකොට සජෙෂන් ආන්සර්ස් වලින් ඔයගලන්ට උපකාරයක් ගන්නත් පුළුවන්. එහෙම කරලා එක්සෑම් එකට ලෑස්ති වෙන්න. යම්කිසි ඔයගලන්ට මොන හරි ගැටලුවක් ආවොත් මම මගේ WhatsApp නම්බර් එක දෙන්නම්. WhatsApp කියන්නේ ඉතින් කෝකටත් තියෙන මෙච්චර තමයි. 455 77 96 මගේ නම. නම්බර් එකට ඉතින් නම අවශ්‍ය නැහැ. නමුත් ඉතින් ගෙන්නුවේ කවුද කියලා දැනගන්නත් එපානේ. ඒතර මොන හරි ගැටලුවක් ආවොත් ඔයගොල්ලෝ මට WhatsApp කරලා එවන්න. ඕන වෙලාවක ප්‍රශ්න නැහැ. ප්‍රශ්න දැක්ක ගමන් මම දන්න මේ වෙලා තියෙන්නේ BCom 3 දරුවෙක්ද BCom 2 එකේ දරුවෙක්ද chartered කෙනෙක්ද සහ ඔයගොල්ලෝ AT3 ද කියලා ප්‍රශ්නය දන්නවා. නිසා ඔයගොල්ලන්ට එන ප්‍රශ්නේ බොහොම බ්‍රීෆ්ලි දාලා ඉවරලා එවන්න. මේ මට හැකි ඉක්මනින්ම මම ඒකට ඔයගොල්ලන්ට උත්තරේ දෙන්න. හරි. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට සාර්ථක යමක් සිද්ධ වුණා කියලා. ලකුණු අවම වශයෙන් ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක් හොයාගන්න පුළුවන්. ශිල්පීය ක්‍රම දෙකක් ගැන තමයි අපි කතා කළේ. ඒකජ ප්‍රකමන සහ මේ අපි කතා කරපු අවිනිශ්චිත තත්ත්වයට තීරණ ගැනීම කියන අවස්ථා. එතකොට ඒ වයින් ඔයගලන්ට අනිවාර්යෙන් විභාගයට ප්‍රශ්නයක් එනවා අවම වශයෙන් ලකුණු 10ක. එහෙනම් මම විශ්වාස කරනවා මේ දේ ඔයගලන්ට කරගන්න පුළුවන් මේ කියලා. එහෙනම් සියලු දෙනාටම ජයක් වේවා. විභාගය සාර්ථක කරගන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.